ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, අදත් අපි හැමදිනාගේ මේ සූදානම අපගේ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ ඒ විස්මිත වූ සම්බුදු නුවණින් අතීතයේ දෙස හැරී බලා අප හැමදිනාගේ යහපත වෙනුවෙන් දේශනා කරපු උතුම් ජාතක ධර්මයක් ඉගෙන ගන්න පින්වතුනි. සාමාන්‍යයෙන් අපි කතා කරනවා බාහිර ලස්සනට හදා ගැනීමේ වැදගත්කම, අභ්‍යන්තරයේ ලස්සනට හදා ගැනීමේ වැදගත්කම. මිනිසෙකුගේ ජීවිතේ බාහිර ලස්සනට පිළිවෙලකට හදා ගැනීමද වැදගත්, මිනිසෙකුගේ ජීවිතේ අභ්‍යන්තරයේ ලස්සනට පිළිවෙලකට හදා ගැනීමද වැදගත්. අපි ඔක කතා කරන දෙයක් මේ සමාජයේ. ඔය ගැන කතා කරනකොට ඔබ අහසා ඇති මෙහෙම බාහිර නෙවෙයි, බාහිර හදා ගැනීම නෙවෙයි වැටින්නේ අභ්‍යන්තරය හදා ගැනීමයි කියලා. ඒ ප්‍රකාශය අපි ඊට වඩා ටිකක් හොඳට පැහැදිලිව තේරුම් ගන්න ඕන. සාමාන්‍යයෙන් බාහිර හදා ගැනීම කියන කාරණේ ගත්තාම ඒකත් ජීවිතයකට වැදගත් දෙයක්. ඒකත් ජීවිතයකට වටිනාකමක් එකතු වෙන දෙයක්. මේ සමාජයේ බොහෝ දෙනෙක් උත්සාහ කරන්නේ බාහිර ඒ වැදගත්කම කියන එක හදා ගන්නමනේ. නැකද බාහිරින් ඒ පුද්ගලයාව පේන විදිහ, එයා අඳින පළඳින විදිහ, එයා ඉන්න විදිහ, එයා කටයුතු කරන විදිහ, එයා තැනකට ගිහිල්ලා කතා බස් කරන විදිහ, එයා පිරිසක් මැද්දේ ආහාර පාන අරගන්න මේ අවස්ථාවක් යෙදුනොත් එහෙම එයා ඒ වෙලාවේ කන බොන විදිහ, මේවා මිනිසෙකුගේ ජීවිතේට බලපානවද නැද්ද? ජීවත් වීමේදී ඒක බලපානවා. ඒ හින්දාම අපගේ මහා කාරුණික ශාස්ත්‍රුන් වහන්සේ භික්ෂූන්ට ඇවතුම් පැවතුම් සංවර කර ගැනීම ගැන සිල්පද පවා පැනෙවුවා. සිවුර පිළිවෙලකට අඳින එක, සිවුර බොහෝම පිරිමිඩුළු කරලා මැනවින් පොරවන එක, දානේ වළඳනකොට ඒ දම්පැන් වළඳද්දී සද්දයක් නොයන විදිහට දානේ වළඳන එක, පිරිසිදුවට ඉන්න එක, මේ හැම දෙයක් ගැනම බුදුරජාණන් වහන්සේ ශික්ෂාපද පැනෙවුවා. ඒ කිව්වේ බාහිර ලස්සනට පිළිවෙලකට තබා ගැනීමත් අපට වැදගත්. හැබැයි ගොඩාක් වැදගත්. මේ ජීවිතේ ගොඩාක් වටින්නේ මොකක්ද කියලා කතා කරනකොට අපිට කතා කරන්න තියෙන්නේ මොකක්ද? අභ්‍යන්තරය හදා ගැනීම, ජීවිතේ ඇතුළ හදා ගැනීම, Tamanට විතරක් පේන ටික හදා ගැනීම තමයි ගොඩක්ම වටින්නේ. කුමක් හදා ගැනීමද ගොඩාක්ම වටින්නේ? Tamanට විතරක් පේන ටික. බාහිර අපි මේ මිනිස්යන්ට පේන විදිහට අපි මේ සමාජයේ ජීවත් වෙද්දී බාහිර මිනිස්යාට අපිව පේන ස්වરૂපය අපි හදා ගන්නවා. ඒ හදා ගැනීම කියන එකත් ජීවිතයකට වැදගත් එකක්. එනමුත් මේ ජීවිතේ ගොඩාක්ම වටිනා දෙය තමන්ගේ දිහා බලද්දී, තමන්ගේ ජීවිතය දිහා බලද්දී තමන්ට තමාව කොහොමද පේන්නේ? මෙහෙම නැත්නම් අපිට ඒක මෙහෙමත් හිතන්න පුළුවන්. අපේ හිත දකින දෙවිවරු අපි දිහා බැලුවොත් ඒ දෙවියන්ට අපිව කොහොම පෙනේද? හිත දකින්න පුළුවන් ශ්‍රමණ බ්‍රාහ්මණවරු අපේ දිහා බැලුවොත් ඒ ඈයන්ට මාව කොහොමද පේන්නේ? අන්න ඒ ගැන සැලකිලිමත් වීම අපේ ජීවිතේ ගොඩක්ම වටින දෙයක්. එතකොට ඕන්න අපි මේ කාරණේ නිවැරදි කරගත්තා. බාහිර පිළිවෙල සහ අභ්‍යන්තර පිළිවෙල කියන දෙක ගත්තාම මිනිසෙකුගේ ජීවිතේට ওই දෙකම වැදගත්. හැබැයි ගොඩාක්ම වටින්නේ තමන්ගේ අභ්‍යන්තරය මනාව පිළිවෙලකට ලස්සනට පිරිසිදුව තබා ගැනීමයි. අද මේ ජාතක ප්‍රවෘත්තියෙන් ආන්න ඒ ගැන තමයි ඔබට ඉගෙන ගන්න ලැබෙන්නේ. පින්වතුනි, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කන්හ ජාතකය නමින් බොහෝම ලස්සන ජාතකයක් දේශනා කළා. ආන්ගේ කන්හ ජාතකය කියන උතුම් ජාතක කතාවයි අපි අද ධර්ම දේශනාවේදී ඉගෙන ගන්නේ.
මේ කතාවේ සිදුවීම මෙන්න මෙහෙම එකක්. ඒ දවස්වල අපගේ භාග්‍යතුන් වහන්සේ වැඩ වාසය කළේ කපිලවස්තුවේ නිග්‍රෝධාරාමයේ. අදට උනත් ගියොත් කපිලවස්තුවේ නිග්‍රෝධාරාමයේ නටඹුන් අපට දකින්න පුළුවන්. කපිලවස්තුවේ නිග්‍රෝධාරාම කියන ඒ විහාරයේ තමයි භාග්‍යතුන් වහන්සේ වැඩ හිටියේ. එදා භාග්‍යතුන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරාගෙන ওই නිග්‍රෝධාරාමේ පිහිටි පෙදෙසේ විවේකින් සක්මන් කළා. එතකොට මෙතන භික්ෂුන් වහන්සේලාත් එක්කම තමයි බුදුරජාණන් වහන්සේ වැඩම කළේ. නිදහසේ ඇවිදිමින් හිටියා. එතකොට එක තැනකදී භික්ෂූන්ට දකින්න ලැබෙනවා ශාස්ත්‍රුන් වහන්සේගේ විශේෂයක්. ඒ විශේෂය මොකක්ද? බුදුරජාණන් වහන්සේගේ සිරස ප්‍රදේශයෙන් එකපාර ශ්වේත ඝන බුද්ධ රශ්මි මාලා විහිදුණා. සුදු පාට රැස් විහිදුණා. ඒ රශ්මිය සම්බුදු සිරස 3 වතාවක් ප්‍රදක්ෂිනා කළා. පැදකුණු කරලා නොපෙනී ගියා. මේ අසිරිය භික්ෂූන්ට කලාතුරකින් දකින්න ලැබෙනවා. ඒ කාලේ පින් තිබුණු ඒ භික්ෂූන්ට ඔය අසිරිය කලාතුරකින් දකින්න ලැබුණා. ඒ අසිරිය මොකද්ද? තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දසන් පෙන්වා සිනහ පහල කිරීමේ අසිරිය. ඒක පුද්ගලෝ භික්කවේ ලෝකේ උපජ්ජමානෝ උපජ්ජති අච්චරිය මනුස්සෝ. බුදුරජාණන් වහන්සේ වදාළේ මහණෙනි එකම එක පුද්ගලයෙක් මේ ලෝකේ උපදිනවා ආශ්චර්ය මනුස්ස රත්නයක්. කතමෝ ඒක පුද්ගලෝ. කවුද එකම එක ආශ්චර්යමත් වූ පුද්ගල රත්නය? තථාගතෝ අරහතෝ සම්මා සම්බුද්ධෝ. තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේය. අයංකෝ භික්කවේ ඒක පුද්ගලෝ ලෝකේ උපජ්ජමානෝ උපජ්ජති අච්චරිය මනුස්සෝ. මහණෙනි මේ තමයි මේ ලෝකේ කලාතුරකින් පහළ වෙන ඊතා ආශ්චර්යවත් වූ අච්චරිය පුද්ගල කියා කිව හැකි ඒ උතුම් මහා පුරුෂ රත්නය. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේගේ සිනහ පහළ කිරීම අසිරියක්. බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාව අසිරියක්. බුදුරජාණන් වහන්සේගේ ඉරියව් පැවැත්ම අසිරියක්. සම්බුදුරජාණන් වහන්සේගේ මුළු ජීවිතේම ආශ්චර්යයක්. බුද්ධං සරණං ගච්ඡාමි කියලා අපි සරණ ගියපු අපේ ශාස්ත්‍රුන් වහන්සේගේ මුළු ජීවිතේම පින්වතුනේ ආශ්චර්යයක්. ඒ කාලේ පින් තිබුණු අයට ඒ අසිරිය ඇස් දෙකෙන් දැක ගන්න ලැබුණා. ඒක සම්බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීමෙන් අහිමි වෙලා ගියා. ඊට පස්සේ පින් තිබුණු අයට බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලාගේ අසිරිය දකින්න වාසනාව ලැබුණා. ධාතුන් වහන්සේලා තැන්පත් වෙනකොට ඒ ධාතු නිදහන සිද්ධ වෙන අවස්ථාවල ධාතුන් වහන්සේලාගේ මහා පෙරහැර දකින්න ඇතමෙකුට පින තිබුණා. ඒ යුගයත් අනුක්‍රමිකව අවසන් වී ගියා. දැන් කාලේ පින් තියන අයට වාසනාවක් උදා වෙලා තියෙනවා. ඒ මොකද්ද? සම්බුදු රජුන්ගේ ආශ්චර්ය අසා සිත පහදවා ගැනීම. අපට පින්වතුනි ලැබුණේ ඒ වාසනාව. මේ සවම්පත් වලින් අපට බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ මෙහෙම අසිරිය තිබ්බා කියලා අහන්න ලැබුණා. අහලා හිත පහදව ගන්නට වාසනාව අපි උදා කරගන්න ඕන. ඒ නිසා ඉතින් මේ වාසනාව උදා කරගන්න. බුදුරජාණන් වහන්සේ ඒ මොහොතේ සිනහ පහල කරනකොට භික්ෂුන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ වන්දනා කරලා ඉල්ලා හිටියා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ තථාගතයන් වහන්සේ නොකරුණේ සිනහ පහල කරන්නේ නේ? ස්වාමීනි අපට ඒ සිනහ පහල කරන්න හේතුව වදාළ මැනව. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි බොහෝ පෙර කාලෙක මේන්න මේ ප්‍රදේශයේ මේ භූමියේ කන්හ කියලා මහා ඍෂිවරයෙක් වාසය කළා. ඔහු ධානලාභීව ධානයේටම හිත අලවගෙන හිටපු කෙනෙක්. කොටිම මහණෙනි ඔහුගේ තිබුණු ගුණ තෙද, ඔහුගේ තිබුණු සිල් තෙද සක්‍ර භවන පවා කම්ප කළා. ඒ තරම් සිල්වතෙක්, ගුණවතෙක්. එතකොට භික්ෂුන් යලිල්ලා හිටිනවා, අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ භවයෙන් වැසී ඇති ඒ කන්හ නම් වූ මහා ඍෂිවරයාගේ කතා පුවත අපට කියා දෙනසේක්වා. ඕන්න වෙලාවේ තමයි බුදුරජාන් වහන්සේ
කන්හ ජාතකය කියන මේ ලස්සන ජාතක ප්‍රවෘත්තිය දේශනා කළේ. බොහෝ මෑත අතීතයේ බරණැස බ්‍රහ්මදත්ත නමින් රජෙක් රජකම් කළා. ওই කාලේ බරණැසම 80 කෝටියක මහා ධනස්කන්ධයක් හිමි මහා ධනස්කන්ධයකට අයිතිකාර ධන සම්පත් තිබුණු සිටු පවුලක් තිබුණා. ওই සිටු පවුලේ එකම එක දරු පැටියෙක් පිළිසිඳ ගත්තා. ඒ දරු පැටියා උපදිනකොට කාලවරණයෙන් යුක්තයි. සාමාන්‍යයෙන් දරු පැටව් එහෙම උපදිනකොටම සමහර දරුවෝ මේ රෝස පාටයි. සමහර දරුවෝ කිරි පාටයි. එහෙම තියෙනවනේ. දැන් මේ දරු පැටියා උපදිනකොට ඒ දරුවා කළුයි. කාලවර්ණයි. කාලවර්ණ පිරිමි පුතෙක්. ඒ නිසා ඒ සිටු පවුලේ දෙමව්පියෝ මේ දරුවාට මේ සිටු කුමාරයාට නම තිබ්බා කන්හ කුමාර. කන්හ කියලා කියන්නේ පින්වතුනි පාලියෙන් කළු පාට. කළු පාට නිසා කළු පාට කුමාරයා කන්හ කුමාරයා කියලා නම තිබ්බා. සාමාන්‍යයෙන් චවි වර්ණේ කළුයි. මේ කුමාරයා අවුරුදු 16 20 වගේ වෙනකොට හරි කඩවසන්. හැබැයි ශරීර වර්ණේ කළු පාටයි. කඩවසන් හරියට මේ ජාතක ප්‍රවෘත්ති විස්තර වෙනවා මේ නිල්මැණික් පිළිමයක් වගේ කියනවා එතුමාව පෙවුනේ. අවුරුදු 16 20 කඩවසන් තරුණයා නිල්මැණික් පිළිමි වගේ ලස්සනයි. ඉතින් දෙමව්පියෝ කන්හ කුමාරයාට විවාහයක් කරලා දුන්නා ඊටම සුදුසු මහා ධන සම්පත් තියෙන කුලයකින්. විවාහයෙන් පස්සේ මේ කන්හ සිටු පුත්‍රයා ජීවිතය ගත කරනකොට තමන්ගේ ආදරණීය දෙමව්පියෝ මහසිටු ජෝඩුව කලුරිය කළා. මහසිටු ජෝඩුව කලුරිය කළාම සිටු පරම්පරාවල ස්වභාවයේ ඊළඟට ඉන්න පුත්‍රයාට ප්‍රධාන සිටු බව ලැබෙනවා. ඒ සිටු බව ලැබෙනවා කියන එක හරියට පින්වතුනේ රාජාභිෂේකයක් වගේ එකක්. සිටු මන්දිරේ ඉන්න සේවක පිරිස අර පුත්‍රයාට සිටු මන්දිරේ සියලු තැන් පෙන්නනවා. දැන් මේ කන්හ සිටු පුත්‍රයාවත් එකතු කරගෙන ගිහිල්ලා භාණ්ඩාගාරික සේවකයා භාණ්ඩාගාරික කියලා කිව්වේ සිටු මන්දිරේ ධන සම්පත් කළමනාකරණය කරන කෙනා. එයා කන්හ සිටු පුත්‍රයාට එකෙන් එක පෙන්නනවා. දැන් කතා කරන්නේ මහසිටු කියලා. මහසිටුතුමනි මේ තමයි ඔබේ පියා සන්තක ධනය. මේ ගබඩාව පුරවලා තියෙන්නේ පියාගේ පැත්තින් ඔබට ලැබෙන ධනය. මේ ගබඩාවේ තියෙන්නේ ඔබේ මව්ගේ පැත්තින් ඔබට එන ධනය. එතකොට අර ගබඩාව ඔය ගබඩාවේ සිටුතුමනි අසවල් වත්තින් එන ආදායම. අනික් ගබඩාවේ වෙළඳ සැල් වලින් එන ආදායම කියලා දැන් මෙහෙම ඉතින් සිටුවරුන්ගේ තියෙන ධන සම්පත පෙන්වුවා. එතකොට කන්න සිටු පුත්‍රයා කල්පනා කරනවා හපොයි. අපේ අම්මා අපේ තාත්තා අපේ මුතුන් මිත්තෝ ඔක්කොමලා හම්බ කරලා ගොඩ ගහලා ගිහිල්ලානේ. ඒ අයෝ මුකුත් අරගෙන ගිහින් නෑනේ. මම මේ ධන සම්පත අරගෙන යන්න ඕන. මැරිලා යනකොට මේ ධන සම්පත මා පසුපස්සේ එන එකක් බවට පත් කරන්න ඕන. බලන්න පින්වතුනි මේවා ඥානවන්තයන්ගේ ශිල්ප ඥානවන්තයන්ගේ කල්පනා. සාමාන්‍යයෙන් අපි ධන සම්පත් පස්සේ යනව නෙවෙයිද අපි කරන්නේ. අපි කරන්නේ ධන සම්පත් පස්සේ යනවා. අපි ජීවිතය හදාගත්තොත් එහෙම ධන සම්පත් අපේ පස්සේ එන්නේ. මොකද්ද ධන සම්පත අපේ පස්සේ එන්න ජීවිතේ හදාගන්න ක්‍රමේ? ආදිත් තස්මින් අගාරස්මින් යං නීහරති භාජනං. තමන්ගේ නිවස ගිනි ගන්නකොට බුද්ධිමත් මිනිස්සෙක් කරන්නේ ගිනි ගන්නා ගෙදරින් එළියට යමක් විසිකරන එකයි. තං තස්ස හෝති යත්ථාය නෝචයන් තත්ත ඩයිහති. එළියට යමක් විසිකරාට පස්සේ ගින්න අවසන් වෙනකොට වීසිකරපු එක ප්‍රයෝජනවත්. ඇවිලිච්චාගෙන් වැඩක් නෑ. ඒවං ආදිපිතෝ ලෝකෝ ජරාය මරණේනච. ඕන් ඔය වගේම තමන්ගේ ජීවිතය ගැන තේරුම් ගත යුතුයි. මේක
ගින්නකින් ගිනි ගන්නා ගෙදරක් වගේ නාකිවීමෙන් ගිනි ගන්නවා, මරණයෙන් ගිනි ගන්නවා, නොයෙක් ලෙඩ දුක් ආදීන් ගිනි ගන්නවා. ගිනි ගනිමින් තියෙන්නේ. නිවන්න බැරි ගිනි. සාමාන්‍ය ගින්නට වතුර බාල්දි ගහලා නිවන්න පුළුවන්. ජරා ගින්න, මරණ ගින්න, ව්‍යාධි ගින්න මේ ගිනි වලින් මේක ඇවිලෙනවා. මේ හරේ තේව දානේන දානේ විදිහට සන්තක වස්තුව පූජා කරන්නට. දානේ විදිහට අන් අයගේ සැපේ සලසා තමන්ගේ වස්තුව දන් දෙන්න. දින්නම් හෝති සුනී හටන් දීපුදේ මැනවින් බැහැර කරන ලද්දේය. ඉතින් ඒක තමයි නැනවතුන්ගේ ශිල්පය. නැනවතුන්ගේ ශිල්පය මේ කන්හ කියන සිටු පුත්‍රයා ස්වභාවයෙන්ම දැන හිටියා. ඇයි හේතුව? මේ කන්හ කියලා කියන්නේ අපේ මහා බෝධිසත්වයෝ. සංසාර ගමනේ පෙරම් පුරාගෙන ආපු මහා බෝධිසත්වයෝ තමයි මේ කන්හ සිටු විදිහට උපන්නේ. එතකොට සිටුතුමා තීරණය කළා මේ කොම ධනය මං දන් දෙන්න ඕන. බිරිඳගේ යැපීම පිණිස යමක් ඉතුරු කරලා ඔක්කොම දන් දුන්නා. දානේ පූජා කරලා මේ කන්හ කියන සිටු පුත්‍රයා ඍෂි පැවිද්දෙන් හිමාල වනයේ පැවිදි වුණා. පැවිදි වෙලා වාසය කළේ තියඹරා රුක් සෙවණක. ඒ තියඹරා රුක් සෙවණීමයි රෑ දහවල් ගත කළේ. ගම්වල කුටියක වාසයකට ගියේ නැහැ. ඒ කාලේ වෙනකොට ඒ කන්හ ඍෂිවරයා වාසය කරපු තියඹරා රුක පිහිටලා තිබුණේ නිග්‍රෝධාරාමයේ පිහිටි ඕන් ඔය බිම්පියසේ. නිග්‍රෝධාරාමයේ අනාගතයේ හෝ දඹදිව ගිහිල්ලා දැක බලා ගන්නට පින්වතුන්ලාට අවකාශයක් උදා වුණොත් ඕන්න මතක් කරගත්ත එක. කන්හ ඍෂිවරයාත් මේ ප්‍රදේශෙන්නේ හිටියේ කියලා. එතකොට මේ කන්හ කියන ඍෂිවරයා ඒ ප්‍රදේශයේ ඉන්නකොට නිග්‍රෝධාරාම භූමිය ගොඩාක් වනාන්තරගත වෙලා තිබුණේ. දැන් මේ අනිත්‍ය ධර්මයේ ස්වභාවයෙන් පින්වතුනි අද ගියොත් එහෙම නිග්‍රෝධාරාම බිම්පියසේ අද තියෙන්නේ නටඹු. නමුත් ඒ කාලේ මහා කාරුණික ශාස්ත්‍රඥ වහන්සේ වැඩ ඉද්දී ලොකුවට විහෙර විහාර තිබුණා. මේ වෙනකොට නටඹුන් ටිකක් විතරයි. ඉතින් මේක තමයි ලෝක ස්වභාවය. අද අපි සමහරවට අපේ ගෙවල් දොරවල් හදාගෙන ඉන්න තැන්වල ඉස්සර කැලෑ තියෙන්නේ නැති. අපි දැන් ගෙවල් දොරවල් හදාගෙන ජීවත් වෙනවා. සමහරවිට අනාගතේ අපි ගෙවල් දොරවල් හදාගෙන ඉන්න තැන් කැලෑ වෙයි. එක්කෝ අපි ගෙවල් දොරවල් හදාගෙන ඉන්න තැන්වල මහ විශාල මන්දිර හැදෙයි. ඉතින් මේක තමයි ලෝකයේ ස්වභාවය. කන්හ ඍෂිවරයා තියඹරා රුක් සෙවණේ ඉඳගෙන හරි පුදුම සහගත විස්මේ ජනක තපසක් කළා. දැඩි අල්පේච්ඡ ජීවිතයක්. ඒ ජීවිතේට කියන්න තියෙන්නේ දැඩි අල්පේච්ඡ ජීවිතයක්. ඒ කියන්නේ පින්වතුනේ තියඹරා රුක් සෙවණේ වාඩි වෙච්චි මේ කන්හ ඍෂිවරයා තියඹරා රුක් සෙවණේ සීමාවෙන් එළියට යන්නේ නැහැ කියනවා. ඒ සීමාවෙමයි තමන්ගේ මුළු ජීවිතේ ගත කළේ. කන දෙයක් කෑවේ ඒ ළඟට පතිත වෙන දෙයක් විතරයි. දානේ හොයාගෙන ගියේ නෑ. තියඹරා මල් හටගෙන මල් බිම වැටෙනකොට මලුත් කනවා. කොළ විතරක් හැලෙන කාලෙට කොළත් අනුභව කරනවා. ගෙඩි හැදෙන කාලෙට ගෙඩිත් අනුභව කරනවා. ඒවා බෙදාගෙන අනුභව කරන්නේ නැහැ කියනවා. ඒ කියන්නේ ආහාර ගැනීම කියන එක රසයක් මුල් කරගෙන කලේ නෑ. ශරීරය පවත්වා ගන්න විතරයි. ඔහොම වාසය කරනකොට එතුමාගේ අල්පේච්ඡ ජීවිතේ, එතුමාගේ සිල් ගුණේ, එතුමාගේ බඹසර මේවා නිසා එතුමාට ඉතා ඉක්මනින් හිත එකඟ කරගන්න පුළුවන් වුණා. ධ්‍යාන සමාධි උපදව ගත්තා. මේ ධ්‍යාන සමාධි උපදවගෙන කන්හ ඍෂිවරයා මෙහිම ගුණ වඩනකොට එතුමාගේ සිල් තෙදින් සග්දෙවිඳුන්ගේ පාණ්ඩු කම්බල සෛලාසනය උණුසුම් වුණා. බහලා තියෙනවනේ පණුපුල් අස්න උණුසුම් වෙනවා කියලා. ඒ පණුපුල් අස්න එහෙම නිකමට උණුහුම් වෙන එක නෙවෙයි. සග්දෙවිඳුගේ ආයුෂ අවසන් වෙනකොට පණුපුල් ආසනේ උණුසුම් වෙනවා. ඒක එක විදිහක්. ඊළඟට වෙනත් මහානුභාව සත්වෙක්
සක්‍ර තනතුර පතනකොට වෙනත් මහානුභාව සත්වයේ ගුණ පුරපුරා සක්‍ර තනතුර පතනවා නම් එතකොටත් අර සක්දිවිඳුගේ පණුපුල් අස්ම උණු වෙනවා. උණුසුමක් දැනෙනවා. දැන් මේ වෙලාවේ සක්දිවිඳුට ඔන්න උණුසුමක් දැනුණා. දැනුණාම අවධානය යොමු කළා. මේ උණුසුම දැනින්නේ ඇයි? මා මෙතනින් චුත කරවනු කැමැතිව කවරෙක් හෝ ගුණ පුරන්නේද? අන්න එහෙම බලද්දී කන්න ඍෂිවරයාව පේනවා. සක්දිවිඳු හිතනවා නෑ මාව චුත කරන්න හිතන කෙනෙක් නෙමෙයි. හේ සිය ඉඳුරන් ජයගත් ගෝර තපස් ඇති මහා ඍෂිවරයෙක් නොවේ. මේ ඍෂිතුනාව මං විමසන්න ඕන. දෙවිවරුන්ගේ හරියට තියෙන එකක්. දෙවිවරු විමසනවා. විමසා බලනවා. මේ ඍෂිතුමාව මං විමසන්න ඕන කියලා සක්දිවිඳු මේ ඍෂිවරයා ළඟට දිව්‍යමය වෙස්යෙන් එනවා. හැබැයි අර තියඹරා ගහක් සෙවණේනේ මෙතුමා වාඩි වෙලා ඉන්නේ. තියඹරා ගහට එහා පැත්තෙන් තමයි සක්දිවිඳු පහළ වුණේ. ඒ කියන්නේ ඍෂිතුමාට පේන්නේ පිටිපස්සේ. පිටිපස්සේ ඉඳලා මෙන්න මෙහෙම කිව්වා. ඒකාන්තයෙන්ම මේ පුරුෂතෙමේ කළුම කළු පාටයි නොවේ. බොජුන් ලෙසට මොහු ගන්නෙත් කළු දෙයක්ම නොවේ. ඒ කළු දෙය කියලා කිව්වේ ඒ වෙනකොට ඒ කාලෙ වෙද්දී ඔය තියඹරා ගහේ කොළත් හැලිලා මලුත් නෑ ගෙඩිත් නෑ. නිකන් පොතු කෑලි හැලෙනවා. ඒ හැලෙන කළු වෙච්ච පොතු කෑලි තමයි ඒ කාලේ කන්න ඍෂිවරයා අනුභව කළේ. ඒ හින්දා තමයි සක්දිවිඳු කියන්නේ මේ බොජුන විදිහට ගන්නෙත් කළු දෙයක්මනේ. මොහු වසනා මේ පෙදෙසත් කළු පාටයි නොවේ. අර ගහේ පොතු වැටිලා ඒ ප්‍රදේශම කළු පාට වෙලා තිබුණා. කළු පාටයි නොවේ මේ ප්‍රදේශේ පවා. මොහු ගැන නම් මට කිසි ප්‍රියමනාප බවක් නැහැ කිව්වා. බාහිරින් කළු පාට චවි වර්ණයෙන් කළු කෙනෙකුට තව කෙනෙක් ප්‍රිය නැහනේ. දැන් මෙතුමා තරුණ වයසේ ගොඩාක් කඩවසම්ව හිටියා. නමුත් රූක්ෂ තපස නිසා ගොඩාක් වැහැරිලා චවි වර්ණෙත් කළු නිසා ප්‍රිය උපදින්නේ නැහැ කිව්වා. එතකොට කන්න ඍෂිවරයා තමන් එක කතා කරන්නේ කවුද කියලා නොදැන උනත් කියපු වචනෙට මේන්න මෙහෙම කිව්වා. සම කළු පහ වූ පමණින් යමෙකුට කළුය කියන්ට බෑ. හැම කළු පාට වුණා කියලා ඒ කෙනාට ව්‍යවහාරය තුල කළු කියලා කියනවා. නමුත් හරියටම නම් එයාට නෙමෙයි කළු කියන්නේ. යමෙකුගේ ජීවිතය ඇතුලේ තියේද සරු සිල් ගුණ දන් කන්න නමින් එමතුවත් ඔහු කළු වූවෙක් නොවේ. අභ්‍යන්තරයේ තියෙනවා නම් සිල් ගුණ දන් එයාට කළු කියලා ආමන්ත්‍රණය කරාට එයා හැබෑවටම කළු කෙනෙක් නෙවෙයි. බොහෝ අකුසල් රැස් වී ඇතනම් යමෙක් කෙරෙහි සුජම්පති සක්දිවිඳුනි. එතකොට මේ කන්න ඍෂිවරයා සක්දිවිඳුව අඳුනා ගත්තා. එතුමාගේ නුවණින් අඳුනාගෙන කියනවා සුජම්පති සක්දිවිඳුනි අන්න ඔහුට නම් කිව යුත්තේ කළුවා කියලයි. කළුවා කියලා කියන්න ඕනේ කාටද? කළුවා කිය යුත්තේ යම් කෙනෙකුගේ අභ්‍යන්තරයේ අකුසල් නම් තියෙන්නේ, පාපී දේ නම් තියෙන්නේ, ලාමක දේ නම් තියෙන්නේ. එයා තමයි කළු. අපි බලන්න ඕනේ ඉතින් අපි ගැන අපි කළුද අපි සුදුද කියලා. ඒ අපේ කළු සුදු අපි බලන්නේ සාමාන්‍යයෙන් අපි බලන්නේ කණ්ණාඩිය ළඟට ගිහිල්ලානේ. කණ්ණාඩිය ළඟට ගිහින් අපි බලනවා මගේ හැමේ පාට කොහොමද? අපි තුන් පොඩ්ඩක් කළුට හුරුයි කියලා. අපි ආසයි ටිකක් සුදු කරගන්න. අපි ගානවා එක ක්‍රීම් ಜಾති ගන්නෝනේ. ගාලා ඕක සතිය හමාර ගාලා අපි ගිහින් එහෙට මෙහෙට හැරි බලන්නේ නැද්ද? දැන් පාට වැඩි වෙලාද? කළු අඩු වෙලාද? අපි බාහිර බලනවා. බාහිර බැලීමට වඩා ගොඩාක් කැමති වෙන්න අභ්‍යන්තරේ බලන්න. අභ්‍යන්තරේ බලන්න. අභ්‍යන්තරෙන් මං කළුද? අභ්‍යන්තරෙන් සුදුද? බාහිර කොච්චර කළු වුණත් ඒ කළු රූපේ දරාගෙන අපි අවුරුදු කීපයක් ඇතුලේ ඕක කොහොමත් වැහැරිලා අපි මැරිලා යනවා.
අභ්‍යන්තරේ අපි කළු කරගන්නේ නැතුව හිටියොත් ඒක පින්වතුනි අපට සැනසීම පිණිස හේතු වෙනවා. එතකොට කන්න ඍෂිවරයා සක්දෙවිඳුට මේ කළු පාට කියලා කියන්නේ මොකක්ද කියලා හොඳට කියලා දුන්නා. සක්‍ර දේවේන්ද්‍රේ කළු කියලා කියන්නේ මෙන්න මේකට. යමෙක් සත්තු මරනවා නම් අන්න ඒ පුද්ගලයාට කළුවා කිව්වට කමක් නැහැ. යමෙක් අනුන්ගේ දේවල් හොරකම් කරනවා නම් කළුවා කිව්වට කමක් නැහැ. යමෙක් සල්ලාලකම් කරනවා නම් කළුවා කියලා කිව්වට කමක් නැහැ. යමෙක් මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා නම් බේබදුකමට බොනවා නම් එහෙම නැත්නම් මේ චුට්ටක් බිව්වට කමක් නැහැ කියලා හරි බොනවා නම් මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන පුද්ගලයාට දුම් වැටි පාවිච්චි කරන පුද්ගලයාට ඒ පුද්ගලයාට කමක් නැහැ කළුවා කියලා කිව්වට. මොකද මේ පුද්ගලයා කළුයි. ඒ පුද්ගලයාගේ ජීවිත අභ්‍යන්තරේ කළුයි. යමෙක් මේ කට පාවිච්චි කරනකොට බොරු කේලම් හිස් වචන පරුස වචන නම් කතා කරන්නේ අනුන්ගේ ජීවිතයට වැදගත් ප්‍රයෝජනවත් දෙයක් නෙවෙයි නම් කතා කරන්නේ මිනිසුන්ට නිନ୍ଦා අපහාස කර කර නම් ඉන්නේ. මේ පුද්ගලයාට කමක් නැහැ කළුවා කියලා කිව්වට. යම් කෙනෙකුගේ හිත ඇතුලේ තියෙන්නේ ලෝභය, ද්වේෂය, මිත්‍යා දෘෂ්ටික බව, ඊර්ෂියාව, කුහකකම මේ ආදී අකුසල් නම් ඒ බඳු පුද්ගලයාටත් කමක් නැහැ කළුවා කියලා කිව්වට. ඕක තමයි සක්දෙවිඳුනි කළු කිව්වා. එතකොට සක්දෙවිඳු කියනවා ඊතා මනහර සොඳුරු අරුතින් පිරී ගිය බස්ය තොප කීවේ. පින්වත් බමුණ තොපහට මං උතුම් වරයක් දෙමි. කැමතිනම් යම් දෙයකට එය මෙමාහට කිව මැන. බලන්න පින්වතුනි ගුණවත් විදිහට ජීවිතය ගත කරන මනුස්සයා ළඟට දෙවිවරු බලෙන් ඇවිල්ලා වර දෙනවා. මිනිස්සුගේ ජීවිතේ ගුණධර්ම තියෙනවනම් ජීවිතය අභ්‍යන්තරින් සුදු මිනිසෙක් නම් ලස්සන මිනිසෙක් නම් ඒ ජීවිත අභ්‍යන්තරින් ලස්සන මිනිසයා ළඟට දෙවිවරු ඇවිල්ලා වර දෙනවා. ඔබ කැමති වරයක් මගෙන් ඉල්ලන්න කියලා. අපි ඒ නිසා ගොඩාක් උත්සාහ කරන්න ඕන අපේ අභ්‍යන්තරය හදාගන්න. නැත්නම් අපි මේ පළතුරු වට්ටි උස්සගෙන යන්න ඕනනේ. උස්සගෙන ගිහිල්ලා ඔළුවේ තියාගෙන අනේ අපට වර දෙන්න කියලා. අපි ඉල්ලන්නේ නැහැ. එහෙම ඉල්ලද්දි අපට වර ලැබෙන්නේ නැත. වර ලැබීම පිණිස කළ යුත්තේ මොකක්ද? තමන්ගේ අභ්‍යන්තරය ලස්සනට හදන්න ඕන. සිල්වත්ව, ගුණවත්ව, සුන්දර විදිහට හදන්න උත්සාහවත් වෙන්න. අපිට මේ බණපද අහන්න වාසනාව තිබුණානේ පින්වතුනි. මේ බණපද අහන්න වාසනාව තිබීමෙන්ම තේරුම් ගන්න අපිට මේ ධර්මයේ පුරුදු කරන්නත් වාසනාව තියෙනවා. අපි කරන්න ඕනේ උත්සාහයෙන් කැපවීමෙන් මේක කරන්න පටන් ගන්න එකයි. ටික ටික හරි මේ බණපද වලට අනුව අපේ ජීවිතේ හසුරුව ගන්න අපි උත්සාහවත් වෙන්න ඕන. එතකොට වරයක් දෙනවා කියලා කිව්වාට පස්සේ බලන්න බෝධිසත්වයෝ ඉල්ලපු වර සියලු සතුන් හට අධිපති සක්‍ර දේව රාජනේ මට වරයක් දෙන්නට තෙපි බොහෝ කැමති බව පෙනේ. මා තුල කිසිදා ක්‍රෝධය ඇති නොවීම පිණිසත් මා තුල කිසිදා ද්වේෂය නූපදීම පිණිසත් මා තුල කිසිදා ලෝභය ඇති නොවීම පිණිසත් මා තුල කිසිදා ස්නේහය නූපදීම පිණිසත් යම් පිළිවෙලක් තියෙනම් මට ඕන් ඔය සිව්වරය දෙන්න කිව්වා. වරයක් දෙන්න කැමැත්තෙන් ඉන්නවනම් මට දෙන්න කිව්වා ඔන්න ඔය වර ටික. බලන්න ඉල්ලුවේ මොනවද කියලා. මා තුල කිසිදා ක්‍රෝධය නම් උපදින්න එපා. ආන්ගේ වරේ පුළුවන් නම් දෙන්න කිව්වා. දැන් බෝධිසත්වයෝ දන්නවා මේවා බාහිර දෙවි කෙනෙකුට දෙන්න පුළුවන් ඒවා නෙමෙයි. තමන්ම කැප වෙලා චිත්ත දමනයෙන් යුක්තව හොඳ යෝනිසෝ මනසිකාරයකින් තමන්ම හදන්න ඕනේ ඒවා. නමුත් මෙතනදී ධර්මය ප්‍රකාශ කිරීම, දහම් අරුත් ඉස්මතු කිරීම මුල් කරගෙනයි වර විදිහට දෙනවා නම් ඕන් ඔය වටින දේ දෙන්න මට වෙන මොකුත් එපා කිව්වේ. මොකද මේ 80 කෝටික මහා ධනස්කන්ධයක් කෙලපිඩක් වගේ අත්හැරලා ආපු කෙනා නෙමෙයි. ආයේ කාම සම්පතක් පතයිද? කාම සම්පත් පතන
මිනිස්සෙක් ළඟට ඇවිල්ලා දෙවි කෙනෙක් වරයක් ඉල්ලාපන් කියලා කිව්වොත් එහෙම දෙවියාට එපා වෙනකන් ඉල්ලන්නේ නැද්ද? කාම සම්පත් පතන මිනිස්සයෝ කාම සම්පත් පතන මිනිස්සයෝ දෙවිවරුන්ගෙන් ඉල්ලන්න ගියොත් එහෙම දෙවියන්ටත් එපා වෙන තරම් ඉල්ලයි. අපට අහසවල් දෙයක් දෙන්න, අසවල් දෙයක් දෙන්න. එහා ගෙදර මිනිස්සයාට වඩා අපිට දෙන්න ටිකක් වැඩිපුර. අපි එහෙම ඉල්ලයි. නමුත් මේ කන්න ඍෂිවරයා කියන්නේ කොහොමද? මා තුළ ක්‍රෝධය හට නොගැනීම පිණිස වරයක් දෙනවා නම් දෙන්න. මා තුළ ද්වේෂය හට නොගැනීම පිණිස වරයක් දෙනවා නම් දෙන්න. මා තුළ ලෝභය නූපදීම පිණිස හේතු වෙන වරයක් දෙනවා නම් දෙන්න. ඊළඟට කිව්වා මා තුළ ස්නේහය හට ගැනීම නැති වෙනවා නම් ආන්ගේ જાතියේ වරයක් මට දෙන්න. සක්දියුදු අහනවා. පින්වත් බමුණාණෙනි, මා අසනා මේ පැනයට පිළිතුරු දෙනු මැනි. කෙනෙකුගේ සිත තුළ ක්‍රෝධය පවතී නම්, ද්වේෂයත් පවතී නම්, ලෝභයත් පවතී නම්, ස්නේහයත් පවතී නම්, එහි තිබෙන්නේ කවර දොසක්දෝ තොප දුටුවේ. මේ වගේ වරයක් ඉල්ලුවේ මේවා එකක්වත් එපා කියලා. ක්‍රෝධය, ද්වේෂය, ලෝභය, ස්නේහය කියන හතර එපා කියලා ඉල්ලන්න තරම් මිනිස්සෙක් ගාව ඕවා තිබුණොත් ඒ මිනිසයාට තියෙන ප්‍රශ්නේ මොකද්ද? බලන්න පින්වතුනි, මේ කාරණා නම් අපි අපේ ජීවිතය තුළ හොඳට තැම්පත් කරගත යුතු කරුණු. බලන්න අපිම වද විඳින, අපි ළඟම තියෙන අපේම රෝග ටික. අපි මේවා හින්දාමයි වද විඳින්නේ. මේවා හින්දාමයි අපේ ජීවිතේ ගැහැට තියෙන්නේ. මොනවද? ක්‍රෝධය, ද්වේෂය, ලෝභය සහ ස්නේහය. මේ හතරම ප්‍රශ්නයක්. ඒක හොඳට තේරෙනවා මේ විස්තරේ. ඉවසීම කෙනෙක් පුරුදු කරන්නේ නැත්නම්, ඉවසීමක් නැති නිසාම ක්‍රෝධය උපදිනවා. ක්‍රෝධය උපදින්නේ කුමක් නිසාද? ඉවසීම නැති තැන. සුළුවෙන් හටගෙන ක්‍රෝධය කෙමෙන් බහුල වී යනවා. මේ ක්‍රෝධය කියන එකේ ස්වභාවයේ හරියට ගහකට තියෙන, විස සහිත ගහකට තියෙන විස මුලක් වගේ. මුල හොඳට තියෙනකන් පින්වතුනි ගහ නැසෙන්නේ. ගහ හැදෙනවා. ජීවිතයක තියෙන විස මුලක් ක්‍රෝධය. ඒ ක්‍රෝධය කියන විස මුල තිබුණොත් එහෙම ඒකෙන් ටික ටික ක්‍රෝධය පෝෂණය කරනවා. එයින් ඔහුට ලබා දෙන්නේ බලවත් පීඩාවක්මයි. ක්‍රෝධයේ ඇති මේ දොස නිසා මා එයට කැමති නෑමයි. ක්‍රෝධයේ තියෙනකොට ඒක බලවත් පීඩාවක්මයි. මේ පීඩාකාරී බව නිසා මම කැමති නෑ කිව්වා ඒ ක්‍රෝධයට. ක්‍රෝධයේ තියෙනකොට ඉවසීමක් නැති තැන මේ පවුලේ අයත් එක්ක කේන්ති හටගෙන ඒක පැසව ඉන්නේද? ක්‍රෝධ සහගත පුද්ගලයාගේ ස්වභාවය. ක්‍රෝධ සහගත බව උපන්නට පස්සේ ඒක පැසව ඉන්නවා. ඕන තරම් වෙලා නැද්ද ඔය ප්‍රශ්න සිද්ධ වෙනකොට? ප්‍රශ්න සිද්ධ වෙලා මේ බැනගන්ට වාද කරගන්න යනකොට අතීතේ මතක් කර කතා කරන ඕන තරම් අහලා නැද්ද? ඔහේ එදත් මෙහෙම කළා. ගිය මාසෙත් මෙහෙම කළා. මගේ උපන්දින දවසේ මෙහෙම කළා. අපි එහෙම කියන්නේ නැද්ද? ප්‍රශ්න හටගත්තාම ඒ ප්‍රශ්න වලට මේ පුංචි කාලේ ඒව පවා ඈඳගෙන කතා කරනව අහලා නැද්ද? ක්‍රෝධයේ ස්වභාවය. ක්‍රෝධයේ ස්වභාවය. ඒ ක්‍රෝධයේ තියෙන තැන පීඩාවක්මයි තියෙන්නේ. ඒ හින්දා මං ක්‍රෝධයට කැමති නෑ කිව්වා. ද්වේෂයක් උපන් විට සිතේ මුවින් පිට වෙයි රළු බස්. එතනින් නොනවති අතින් පයින්ුත් පහර දෙයි. එයිනුත් නොසැහි දණ්ඩෙන් ආයුධෙනුත් ගසයි. ක්‍රෝධයෙන්මයි ද්වේෂයත් උපදින්නේ. මේ දොස් දකිනා නිසාමයි ද්වේෂයට මාකම ඇති. ක්‍රෝධ කරන පුද්ගලයා ක්‍රෝධ කර වාසය කරනකොට ද්වේෂය උපදිනවා. ද්වේෂය උපන්නට පස්සේ මොකද්ද වෙන්නේ? කේන්ති ගිහිල්ලා වචන කතා කරනවා. සමහරවිට මිනිස්සු කේන්ති ගිය වෙලාවට වචන කතා කරනවා. ආය ජීවිත කාලෙටම මූණට මූණ බලලා කතා කරගන්න බැරි තරම් රළු වචන. ඒ කතා කරපු මිනිස්සයාම සමහරවිට විඳවනවා. කේන්ති ගියාමයි ඒක වෙන්නේ.
ද්වේෂය උපන්නට පස්සේ ඔහේ කියලා දානවා. රළු වචන. ඊළඟට ද්වේෂය උපන්නට පස්සේ එකපාර කලබල වෙලා මේ තමන් ඉන්නේ කොතනද, තමන්ගේ හැසිරීම කොහොමද, ඒව මුකුත් හිතන්නේ නැතුව මේ පැනගෙන ගහන්න කඩාපයින්නේ. ඊළඟට පිහි ඇනුම් මේ නොයෙක් පොළු වලින් පහර දී මේ වගේ තැන් වලට යනවා. ද්වේෂය නිසා. ඒ බඳු ද්වේෂයේ ආදීනව දකිනා මම ද්වේෂයට කැමති නැහැ කිව්වා. ඊළඟට ලෝභය ගැන කියනවා. ලෝභය හටගත් විට සිතේ මහා දවාලේ පවා ගම් කොල්ල කනවා, මග යන අයගෙනුත් කොල්ල කනවා. දීපිය මෙය කියා අනුන්ගේ දේ පැහැර ගන්නවා. සැබෑ බඩු ලෙස ව්‍යාජ බඩු පෙන්නනවා. අන්සතු ධනයත් පැහැර ගන්නවා. හැබැයි බඩු විදිහට නොවටිනා දේවල් හොඳ ඒවා වගේ පෙන්නලා අනේ අර අහිංසක මිනිසුන්ගේ ධනෙ පැහැර ගන්නවා. නොයෙක් කූට ප්‍රයෝග යොදමින් ජනයා මුලා කරනවා. සිය හැකියාව නොමගට යොදවා සොරකම ජයට කරනවා. ලෝභයේ ඇති මේ පාපය මට නම් යසට පේනවා. එනිසාම මා ලෝභයට අකමැති. ඕන් ඔය කාරණා දකින්න නිසා ලෝභය කියන එකටත් මං කැමති නෑ කිව්වා. ලෝභය නිසාමයි මේ ලෝකේ සොරකම්, මංකොල්ලකෑන්, ඊළඟට හොරට කිරණ ඒවා, ඊළඟට මේ මිනිස්සුන්ට මේ වහ කවලා ජීවත් වෙන්නේ. මිනිස්සු කන බොන එක මුකුත් වැඩක් නෑ. මිනිස්සු ලෙඩ වෙන්නේ කොහොමද? ඒක වැඩක් නෑ. බලන්න මේ වර්තමානයේ ආහාර නිෂ්පාදනය කරනකොට ඒක නැද්ද කියලා. ඒ කන මනුස්සයා පිළිකාවද්ද, ඒ මනුස්සයාට මොකද්ද හැදෙන්නේ කියන එක අදාළ නෑ. සල්ලි තමයි ඕනේ. ඒ මනුස්සයා මොන අසරණ භාවයකටපත් වුණත් ආහාරය හදන කෙනාට ඒක අදාළ නෑ. මොනවා දාලා හරි හදනවා. කණේකා කාලා බඩ පුරව ගන්නවට අමතරව බරපතල ලෙඩක් වෙලා ඉඳලා මැරෙනවා කියන එක හිතන්නේ. ලෝභය නිසා. ලෝභය හටගත් තැන්වල තියෙන ප්‍රශ්න. මේවා දකින මම ලෝභයට කැමති නැහැ කිව්වා. ඇයි ස්නේහයට අකමැති? සිතේ හටගන්නා සිතටම ගැට ගැසී තිබෙනා නොයෙක් බැඳුමින් බැඳී සිටිනා ලෝ සතුන් එනිසාම තැවි තැවි සිටිනවා. ස්නේහයෙන් ඇතිවන මේ දෝෂය නිසා මා ස්නේහයට අකමැති. සෙනෙහසින් බැඳුනට පස්සේ දරුවෝ, දෙමව්පියෝ, බිරිඳ, ස්වාමියා, ඥාති හිත මිත්‍රාදීන් මෙහෙම බැඳුනට පස්සේ පින්වතුනේ ඒකෙන්ම නෙවෙයිද අපට වේදනාව හටගන්නේ. ඒකෙන්මයි. අපි ප්‍රිය කරන අය අහිමි වෙනවා. අපේ ප්‍රිය වස්තු අහිමි වෙනවා. නොපැතූ දේ සිද්ධ වෙනවා. හරි වෙහෙස කරයි. ඒ නිසා මේ සෙනෙහසින් උපදින මේ දෝෂය මේක දැකලා මං සෙනෙහසටත් කැමති නෑ කිව්වා. සක්දේදු හරි සතුටු වුණා. ඊතා මනහර සොඳුරු අරුතින් පිරී ගිය බස්ය තොප කීවේ. පින්වත් බවුන තොපහට මම තවත් උතුම් වරයක් දෙමි. කැමති නම් යන් දෙයකට එය මිමාහට කිව මැන. හැම සතුනට අධිපති වූ සක් දෙවිඳුනේ. ඉඳින් තෙපි මාහට වරයක් දෙන්න කැමති වහුනම් මහවන මැද තනිව වෙසෙනා මා මෙසේ කල් ගෙවනා විට බවුන් වැඩීමට බාධා ඇතිවෙන බොහෝ රෝගයෝ මේ කයේ නූපදිත්වා. ඔන්න වරයක් ඉල්ලුවා. ඒ වරේ ඉල්ලුවේ අර්ථේ නොදැන නෙවෙයි. මේ කුණු කය ලෙඩ නොවී කොහොම තියාගන්නද? බෝධිසත්වයෝ ඒ ගැන දන්නවා. බෝධිසත්වයෝ ඒ ගැන නිතර නුවණින් විමසමින් හිටියා. නමුත් මේ මොහොතේ ධර්මාර්ථය ඉස්මතු කිරීම උදෙසා පමණක් සක්දිවිඳුට එහෙම කියනවා. මොකද මේ ශරීරයේ නිරෝගීව තිබීම කියලා කියන්නේ අපේ ජීවිතේ ගුණයක් පුරා ගන්න තියෙන අවස්ථාව. මේ ශරීරයේ ලෙඩ වුණා කියලා කියන්නේ ඒ අවස්ථාව අහිමි. ඒ හින්දා පින්වතුනේ භාග්‍යතුන් වහන්සේ ශ්‍රාවකයාට අනාගත බය සිහි කරන්න කිව්වනේ. අද දවසේ මං මේ හොඳට හිටියාට හෙට ලෙඩ වෙන්න පුළුවන්. ලෙඩ වෙන්න කලින් තමන්ගේ යහපත හදාගනින්. මෙහෙම තමන්ට අවවාද කරන්න කිව්වා. තමන්ටම අවවාද කරගන්න කිව්වා.
දැන් ඔබ හොඳට හිටියට දැන් ඔබට නිරෝගී ඇඟක් තිබ්බට ඕක ලෙඩ වෙනවා. ලෙඩ වෙන්න කලින් කරගන්න පුළුවන් යහපතක් කරගනි. ලෙඩ දුකක් ඇවිල්ලා ඔබ ඔත්පල වෙලා යන්න කලින් තමන්ගේ ජීවිතයට යහපත කරගනින් කියලා නිතර අවවාද කරන්න කිව්වා ශ්‍රාවකයාට. ඇයි මේ ශරීරය කියලා කියන්නේ ලෙඩ වෙලා යන එක. එතකොට සක්දිවිඳු කල්පනා කළා මේ ඍෂිවරයා ආමිසයට අදාළ කිසිවක්ම ඉල්ලුවේ නැහැ. හරි පුදුම සහගතයි. කාමයට අදාළ කිසිම දෙයක් ඉල්ලුවේ නැහැ. ලෞකික වූ කිසිම දෙයක් ඉල්ලුවේ නැහැ. මේ නිරෝගී බව පවා පතන්නේ බවුන් වැඩීමේ පහසුව පිණිසයි. සක්දිවිඳු කියනවා ඊතා මනහර සොඳුරු අරුතින් පිරී ගිය බස්ය තොප කීවේ. පින්වත් බමුණ තොපහට මං උතුම් වරයක් දෙමි. කැමතිනම් යම් දෙයකට එය මෙම අහට කිව මැන. එතකොට බෝධිසත්වයෝ කියනවා හැම සත්නට අධිපති වූ සක්දෙවිඳුනේ මගේ සිත කය වදන යන තිදොරින් මා විසින් කළ යම් දොසකින් කිසිවෙකුට හෝ කිසිම කලකින් කිසිදු විපතක් සිදු නොවේවා. සක්දෙවිඳුනේ දෙනවා නම් මේ වරය මට දෙන්න. මං විසින් මේ සිත කය වචනේ හසුරුවනකොට ඒ හේතු කරගෙන යම් දොසක් වෙලා තවත් කෙනෙකුට පීඩාවක් කරදරයක් විපතක් නැස්පැත්තියක් නම් වෙන්න එපා කිව්වා. ඇත්තේ මේක සක්දිවිඳුට දෙන්න පුළුවන් වරය නෙමෙයි. සිත කය වචනය කියන එක හසුරුවා ගන්න ඕනේ කවුද? තමා විසින්මයි. සක්දිවිඳු මේ බෝධිසත්වයෝ ඒකත් දැනගෙන තමයි සක්දිවිඳුට මේ ගැන කියන්නේ. මොකද දෙවි කෙනෙක්ගෙන් අමුතු වරයක් ලබාගෙන බවුන් වඩන්න උවමනාවක් බෝධිසත්වයන්ට තිබුණේ. සක්දිවිඳු ගොඩාක් සතුටු වුණා. ගොඩාක් සතුටු වී කන්හ මහා ඍෂිවරයාට වන්දනාමාන කොට කන්න මහා ඍෂිවරයා වෙනුවෙන් දෙවි කෙනෙක් විදිහට ඔහුට කරන්න පුළුවන් එකම එක දේ කළා. ඒ මොකද්ද? අර තියඹරා රුක් සෙවන හැම කල්හි සෙවන සහිත ගහක් විදිහටම පවතින්නත් හැම කල්හිම ඵල බර වී පවතින්නත් සක්දිවිඳු දේව එර්දියක් කළා. මොකද කන්න ඍෂිවරයා සුවසේ සිල් පුරන්නේ ඒ ගහ යට ඉඳලා. ඒ ගහේ ගෙඩි මල් මුකුත් නැතුව ගිහිල්ලා පොතු විතරක් තිබුණත් ඍෂිවරයා ඒ ගහ සීමාව ඉක්මවා ගියේ නෑනේ. එතකොට සක්දිවිඳුට ඒ ඍෂිවරයාට කළ හැකි එකම උපස්ථානය. මොකද සක්දිවිඳුට බෑ ක්‍රෝධය නූපදින හිතක් දෙන්න. දෙවිවරුන්ට ඒවා කරන්න බෑ. ඒක කළ යුත්තේ තමන් ධර්මයක් තුළ පිහිටා තමන්ගේ හිත දමනය කර ගැනීමෙන්. දෙවි කෙනෙකුට බෑ ද්වේෂය නූපදින හිතක් දෙන්න. මොකද දෙවියොත් ක්‍රෝධයට යට වෙනවා. දෙවියොත් ද්වේෂයට යට වෙනවා. දෙවි කෙනෙකුට බෑ ලෝභය නූපදින හිතක් දෙන්න. දෙවියොත් ලෝභයට යට වෙනවා. දෙවි කෙනෙකුට පුළුවන් කමක් නැහැ සෙනෙහස නූපදින හිතක් දෙන්න. දෙවිවරුත් ප්‍රිය බන්ධනයෙන් බැඳී ප්‍රිය බන්ධන නිසා ජීවිතේ විඳවනවා. දෙවි කෙනෙකුට පුළුවන් කමක් නැහැ ලෙඩ නොවන කයක් දෙන්න. මේ ශරීරයේ ස්වභාවය මේක දුක උරුම කරගෙන තියෙන්නේ. නාකි වෙනවා, ලෙඩ වෙනවා, මැරෙනවා ස්වභාවය. ලෙඩ වෙන ස්වභාවයෙන් යුක්ත දේ ලෙඩ නොවේවා කියන කාරණේ මේ ලෝකේ දෙවියන් බමුන් මරුන් සහිත කිසිම සත්‍යයකට ලබන්න බැරි දෙයක්. ඒකත් දෙන්න බෑ. ඊළඟට දෙවියන්ට බෑ සිත කය වචනේ සංවර කරලා දෙනවා කියන එක බාර ගන්න. ඒක තම තමා විසින් කරගත යුතු එකක්. ඉතින් අවසානයේ සක්දෙවිඳු තමන්ට කළ හැකි දේ කළා. තියඹරා රුක් සෙවන මනාව සෙවන සහිත රුක්ෂයක් ලෙසම පවතින්නත් හැමතිස්සෙම ඵලබර වෙලා පවතින්නත් ඒ ඵල කන්හ මහා ඍෂිවරයාට බොජුන් විදිහට හැමදාම පවතින්නත් සක්දිවිඳු දේවර්දියක් කළා. ඒ දේවර්දිය කොට සක්දිවිඳු යලි දෙව්ලොවට පිටත් වෙලා ගියා. ඉතින් කන්හ මහා ඍෂිවරයා ඔන්න ඔය විදිහට ඊටා ගුණ සම්පන්නව ජීවිතය ගත කරලා නොපිරිහුණු ධ්‍යානයෙන් කලුරිය කොට
මරණින් මත්තේ බඹලොව උපන්නා. භාග්‍යතුන් වහන්සේ මේ ලස්සන ධර්මය සිල් ගුණයක තියෙන වටිනාකම අභ්‍යන්තර ජීවිතයක සුන්දර භවයේ තියෙන වටිනාකම ගැන දේශනා කරනකොට එතන භික්ෂුන් ධර්ම අවබෝධ කළා. ධර්ම අවබෝධයේ පිණිස සකස් වූ හිත් ඇතිව සිටපු ගුණ සම්පන්න භික්ෂූන්ට ධර්ම ප්‍රීතිය උපන්නා. ඒ ධර්ම ප්‍රීතියෙන් එතෙමෙක් මගඵල ලැබුවා. ඉතින් ඒ තරම් අසිරිමත් ජාතක පුවතක් මේ කන්න ජාතකය. භාග්‍යතුන් වහන්සේ ජාතක කතාව අවසන් කළේ මෙන්න මෙහිම. ආනන්ද ස්වාමීන් වහන්සේ එතන හිටිය. බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දය පෙර මා කන්හ නම් මහා ඍෂිවරයා විදිහට වාසය කරනකොට මං වාසය කරපු භූමිය තිබුණේ මෙන්න මෙතන කියලා. බුදුරජාණන් වහන්සේ ශ්‍රී හස්තේ පෙන්නලා ওই නිග්‍රෝධාරාම භූමියේ යම් තැනක් පෙන්වුවා. බලන්න පින්වතුනි අපේ ශාස්ත්‍රඥ වහන්සේගේ විස්මිත ඥානය. කන්න ඍෂිවරයා ගැනත් කිව්වා. ඒ ඍෂිවරයා හිටපු තැන පවා පෙන්වුවා. බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දය එදා සක්දිවිදුව සිටියේ අපගේ අනුරුද්ධයෝ. ඒ සක්දිවිදුව පැමිණිලා කතාබස් කොට විස්මයට පත්වෙච්චි සක්දිවිදුව විසින් දේව එරදියෙන් උපස්ථාන කරපු කන්න මහා ඍෂිවරයා වුණේ මහා බෝධිසත්වයෝ වන මමයි කියලා බුදුරජාණන් වහන්සේ මේ ජාතක ප්‍රවෘත්තිය අවසන් කළේ. ඉතින් අපි හැමදෙනාගේ ජීවිතයට බොහෝම වටින අර්ථයක්. ජීවිතේ අභ්‍යන්තරය කියන එක ලස්සනට සුන්දර විදිහට කළු පාට දේවල් ඉවත් කරලා ලස්සනට හදාගන්න අපි උත්සුක වෙන්න ඕන. බාහිරින් සුදු වෙන්න නෙමෙයි. අභ්‍යන්තරයෙන් සුදු වෙන්න උත්සාහවත් වෙන්න ඕන. ඒක තමයි අපේ ජීවිතේට වටිනාම දේ. ඉතින් අප හැමදෙනාට තිලෝගුරු ගෞතම රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සුන්දර ශ්‍රී සද්ධර්මයේ මේ මුළු ජීවිතේම ඊටාම ලස්සනට හදා ගැනීම පිණිස සියලු මඟ පෙන්වීම සහිත බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මුණ ගැහිච්ච මොහොතේ අප හැම දිනාටත් ඒ ධර්මය අපේ ජීවිතයට ගලපාගෙන ඊටාම සුන්දර ජීවිත, ලස්සන ජීවිත මේ සංසාර ගමනේ සැපවත් වූ ජීවිත උපදවා ගැනීම පිණිස සසර දුකින් නිදහස් වීමට මේ උපකාර වෙන ආකාරයෙන් අපේ ජීවිත හැඩගස්වා ගැනීම පිණිස අප හැම දිනාට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු.